උසස් පෙළ තාක්ෂණ වේදේ සඳහා විද්‍යා විෂයේ දෙවන ඒකකයේ ඔබ දන්නවා මිනුම් හා මිනුම් උපකරණ පාඩමේ අපේ පළවෙනි වීඩියෝ එකෙන් ඔබ කතා කරේ පුතේ විස්තර කරලා ඔබට දුන්නේ මේ ඒකක පිළිබඳ මූලික අදහසක් දුන්නා. අපි ඊට පස්සේ බලමු ඔබට මේ වීඩියෝ එකෙන් මූලික වශයෙන් මෙන්න මේ මිනුම් ඒකක ගද්දි මිනුම් උපකරණ මොනවද? මේ මිනුම් උපකරණ වලින් මිනුම් ගද්දි සිද්ධ වෙන්න පුළුවන් මූලික දෝෂ ඒ වගේම මේ දෝෂ නිමාණය පිළිබඳ මූලික හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. පුතේ අපි දන්නවා මිනුම් උපකරණයක්. අපි දැන් අර කතා කරපු මිනුම් ඒකක නේද? ලබා ගන්න අපි මොකක් යොදාගෙනද පුතේ? මිනුම් උපකරණ. අපි ඒවට කියනවා මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට්. මේ ඔබ නිතර පාවිච්චි කරන ඔරලෝසුවක්, තුලාවක්, ඒ වගේම උෂ්ණත්වමානයක්, ටේප් පටියක්. මේවා එතකොට අපි අර කියපු මූලික භෞතික රාශිවල විශාලත්වය මැනීමට යොදා ගන්න අර ඒකක විදිහට ගන්න උපකරණ නේද? ඒකක ලබා ගන්න උපකරණ තමයි මේ තියෙන්නේ. අපි ඒවට බලමු මොනවද තියෙන්නේ තව මේ විදිහට මිනුම් ලබා ගන්න යොදා ගන්න උපකරණ කියලා. ඉතින් අපේ විෂය නිර්දේශයේ පුතේ අපි මෙතනදී සීමා වෙනවා. අපිට මේ කෙලවරක් නැති මිනුම් උපකරණ සියල්ල ඉගෙන ගන්න නැහැ. ප්‍රධාන වශයෙන් SF සිලබස් එකේ මේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂයේ මෙන්න මේ කියන මිනුම් උපකරණ පිළිබඳ තමයි ඔබට දැනුවත් විය යුතු වන්නේ. එකක් තමයි පළවෙනියටම වර්නියර් කැලිපරය. ඊට පස්සේ මයික්‍රොමීටර් ස්ක්‍රූප් වාමානය, චලන් වීක්ෂය, තෙදරු තුලාව, ඒ වගේම තෙදරු තුලාවත් එක්ක ඊට වඩා සංවේදීතාව ඉහළ ඉලෙක්ට්‍රොනික තුලාවක් කොහොමද කියන එකත්, ඒ වගේම විරාම ඔරලෝසුව, ඊට පස්සේ ඩිජිටල් ස්ටොප් වොච් එක නැත්නම් සංඛ්‍යාංක විරාම ගටිකාවක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අවබෝධය දෙනවා. ඉතින් මම මේ මිනුම් උපකරණ එකින් එකට යන්නට ඉස්සෙල්ලා පුතේ පොදුවේ මේ මිනුම් ලබා ගද්දී උපකරණ වලින් වෙන්න පුළුවන් දෝෂ පිළිබඳ අපි කතා කරනවා. විශේෂයෙන්ම දෝෂ ගැන කතා කරන්න ඉස්සෙල්ලා පුතේ අපි මේ දෝෂයට යන්න ඉස්සෙල්ලා සැලකිලිමත් වේ යුතු කරුණු මිනුම් ලබා ගද්දී උපකරණයකින් ඒක පාවිච්චි කරලා සැලකිලිමත් වේ යුතු කරුණු චුට්ටක් මතක් කරොත් හොඳයි. මේ කරුණු ගැන සැලකිලිමත් නොවෙන නිසා දෝෂ ඇති වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් සැලකිලිමත් වේ යුතු කරුණු මොනවද කියලා අපි චුට්ටක් බලමු. පළවෙනි එක තමයි අපි මිනුම් උපකරණයකින් යම් කිසි ගුණයක් නේද? පදාර්ථයේ තියෙන ගුණයක්. එහෙම නැත්නම් අපි කියපු අර ශක්තියින් වර්ගයක්. මෙන්න මේවා මනිද්දි පුතේ අපි ඒකට කියන්නේ වැඩ කොටස කියලා. මිනුම් ලබා ගන්න වැඩ කොටසේ. එහෙනම් අපි යන්නේ මිනුම් ලබා ගන්න වැඩ කොටසේ හැඩය අනුව අපි යෝග්‍ය මිනුම් උපකරණය තෝරා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට පුංචි සිදුරක ගැඹුර මනින්න අපිට ස්ක්‍රූප් වාමානයක් යොදාගෙන බෑ. ඒකට අපිට කැලිපරයක්ම ඕනේ. සමහරට සිදුරේ ගැඹුර අපිට නේද වෙනත් කිසිදු උපකරණයක් නැති වෙයි. අර කිය පහ අතර කැලිපරේ ඇර. ඉතින් අන්න ඒ වගේ ඒ වැඩ කොටසේ තියෙන හැඩය අනුව අපි සුදුසු මිනුම් උපකරණේ තේරීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ. එහෙනම් ඒක තමයි පළවෙනි අපි සලකන කාරණේ මිනුම් භාවිතය කිරීමේදී මිනුම් සඳහා උපකරණ පාවිච්චි කිරීමේදී. හරි. ඊළඟට පුතේ මේ වැඩ කොටස පිරිසිදුව තියෙන්න ඕනේ. මිනුම් ලබා ගන්න වැඩ කොටස පිරිසිදු කිරීම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? වැරදි පාඨාංකයක්. මිනුම් ගන්න වැඩ කොටස ඊටාම පිරිසිදුව තියෙන්න ඕනේ මිනුම් ලබා ගැනීමට පෙර. ඊට පස්සේ තවත් අපි දන්න දෙයක් තමයි පුතේ බොහෝ විට යන්ත්‍ර සූත්‍රවල වැඩ කොටස් අපි මිනුම් ගද්දී මේවා රත් වෙලා තියෙනවා. අධික වේගයෙන් ක්‍රියාත්මක වෙලා එහෙම නැත්නම් තාප උත්සර්ජනය සිද්ධ වෙලා අධික ලෙස රත් වෙලා තියෙනවා. ඉතින් මේ රත් වෙච්ච උපකරණයක මිනුම් ගත්තොත් ඒක වැරදි. තාපජ ප්‍රසාරණයේ හේතුවෙන් අපි මනින මිනුම අපට අවශ්‍ය මිනුම නෙමෙයි අපි ලබන්නේ. ඒ නිසා ඒ වගේ ඇදෙන සුළු ඒ වගේම රත් වුණු වැඩ කොටස් වල සිසිල් වීමට තියලා අපි පාඨාංක ලබා ගන්න ඕනේ. පාඨාංක ලබා ගන්න ඕනේ. අනිත් කොටස තමයි භ්‍රමණය වන වැඩ කොටස්. නේද? අපි පරිස්සම් වෙන්න ඕනේ මේ භ්‍රමණය වන වැඩ කොටස් වල පාඨාංක ගද්දී උපකරණයකින් ඒකේ චලිතය නතර වුණාට පස්සේ මිනුම් ලබා ගන්න. මේවා පුංචි කාරණා. නමුත් මේවා විභාගයට අහන්න පුළුවන් පුතේ. ඊට පස්සේ පුතේ අනවශ්‍ය තෙරපීම. නේද? සමහර වැඩ කොටස් තියෙනවා ඔබ දන්නවා. නේද? සමහර වැඩ කොටස් තියෙනවා. අපි මෙවැනි කැලෙන්ඩරයක් නිර්මාණය කරනවා නම් මේ වගේ කැලෙන්ඩරයක් නිර්මාණය කරනවා නම් මේකේ දිග පළල පිළිබඳ අදහස ගද්දී අපි හණු අතර හිර කරද්දි කැලිපරේක. එහෙම නැත්නම් කිනිහිරියා ඉද්ද අතර හිර කරද්දි මේ වගේ කොලයක ඝනකම මනිද්දි. මොකද වෙන්නේ? අනවශ්‍ය තෙරපීමකට ලක් වුණොත් අපි ගන්න මිනුම වැරදි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් වැඩ කොටස තෙරපීමකට ලක් නොවි අපි
මිනුම් ලබා ගැනීම කළ යුතු වෙනවා. ඒ වගේම මිනුම් කියවද්දි පුතේ අපි බොහෝ දෝෂ කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ වගේ කැලිපරයක්. ඉතින් මට අවශ්‍යයි මේ කැලිපරෙන් මෙන්න මේ ස්ටික් එකේ කෙළවරේ සහ එක් කෙළවරක සහ අනික් කෙළවරේ විස්කම්බය මැන ගන්න. එතකොට මම මේක මොකද කරන්නේ පුතේ? මම මේක හණු අතර හිර කරා කැලිපරේ. හණු අතර හිර කරලා මොකද කරන්නේ? හණු අතර හිර කරලා පුතේ අපි මේක වැඩ කොටසත් එක්ක සාමාන්‍යයෙන් ඇස් මට්ටමට ගන්න සිරිතක් නෑ මේ වගේ. අපි මොකද්ද කරන්න ඕනේ පුතේ? හණු අතර හිර කරලා මේකේ ලොක් එක දාලා ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? මේ උපකරණයේ වැඩ කොටස අයින් කරලා අපි ඇස් මට්ටමට අරගෙන නේද? ඇස් මට්ටමට අරගෙන පාඨාංක කියවන්න ඕනේ. මේ වගේ ඇස් මට්ටමට අරගෙන අපි පාඨාංක කියවන්න ඕනේ. තව සරල උදාහරණයක් ගත්තොත් අපි ඉස්කුරුප්පුවාමානයකින් අපි හිතමුකෝ මේ කොලයක ඝනකමම අයිනෝ. එතන මේ කොලයක ඝනකමම අයිද්දි මේ කැලෙන්ඩරේ පිටපැත්තේ ආවරණේ අපි ඝනකමම අයිනවා නම් අපි හිතමු ඝනකමම අයිනවා කියලා. ඒ වගේ අවස්ථාවක අපි කිනීරියා ඉද්ද අතර මේක හිර කරනවා. එතකොට අනවශ්‍ය තෙරපීම වළක්වන විදිහට අපි මේක හිර කරනවා. හිර කරලා මේ විදිහට හිර කරනවා කියලා හිතමු අපි. මේ විදිහට හිර කරලා ඊට පස්සේ පුතේ මේ වැඩ කොටසත් එක්ක අපි මෙහෙම ගන්නෙ නෑ. මොකද කරන්නේ? මේකේ ලොක් එක දාලා නේද? වැඩ කොටස අයින් කරලා අපි ඇස් මට්ටමට අරගෙන පාඨාංකේ කියවන්න ඕනේ. එහෙම නැත්නම් මේක මේසයක් උඩ තියෙනවා නම් අපි ඔහොම නැමිලා බලන්නේ නැහැ. එහෙම නැත්නම් මේක ඇස් මට්ටමට ඉදින් තියලා ඔහොම බලන්නේ නැහැ. අපි මේ වගේ පැත්තකින් බලන්නේ නැහැ. එහෙනම් මිනුම් උපකරණයකින් අපි පාඨාංක කියවද්දි පුතේ මේ මිනුම් උපකරණයේ දෙස ඍජුව ලම්බකව බලන්න ඕනේ. විශේෂයෙන් මේක අහලා තියෙන සමහර වාර විභාග ප්‍රශ්න පත්‍රවල විවිධ පළාත් පේපර් වල විශේෂයෙන් ඇමීටරයක් දිහා බලද්දි අපි වෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා අහලා තිබුණා. ඔබ දන්නවා සමහර මිනුම් උපකරණවල ඇතුලේ තියෙන පරාවර්තක පෘෂ්ඨයක්. එතකොට ඒකේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඉතින් මේ ප්‍රතිබිම්බයයි කටුවයි දැන් ඇමීටර එක නම් කටුවේ ප්‍රතිබිම්බයක් හැදෙනවා කටුවක් තියෙනවා. එතකොට මේ ප්‍රතිබිම්බයයි කටුවයි දෙකම සමපාත වෙන විදිහට ලම්බකව ඉඳලා බැලුවේ නැත්නම් මොකද වෙන්නේ පුතේ? අපි කියවන පාඨාංකේ වැරදි. එක්ක ප්‍රතිබිම්බය අපි කියවලා තින්නේ නැත්නම් සූචකයයි ප්‍රතිබිම්බයයි අතර කොටසක් කියවලා තින්නේ. ඉතින් මේ නිසා මිනුම් උපකරණයකින් පාඨාංක කියවද්දි පුතේ මෙන්න මේ විදිහට හරි වැදගත් මොකද්ද? ඍජුව බැලීම කියන එක. ඊළඟ පුතේ තව දෙයක් තමයි මිනුම් උපකරණයක පාඨාංක ගන්න ඉස්සරලා මේකේ දෝෂ තියෙනවද කියලා බලන්න වෙනවා. මෙන්න මේ දෝෂ තියෙනවද කියලා බලන්න නම් අපි මූලික පිහිටුමට ගිහිල්ලා දෝෂ තියෙනවද කියලා බලන්න ඕනේ. උදාහරණයක් විදිහට ශුන්‍යයන් සමපාත. දැන් ඔයාලා ඉස්කෝලේදී ටේප් පටි පාවිච්චි කරනවා ටේප් එක. විශේෂයෙන් ක්‍රීඩා වාරයේදී යගුලිය විසි කරපු දුර නේද? කවපෙත්ත විසි කරපු දුර මෙන්න මේවා බලන්න ටේප් පටි පාවිච්චි කරනවා. අපි දන්නවා ඉස්කෝලවල තියෙන ටේප් පටි වල මුල කෑල්ල නැහැ. කැඩිලා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? ශුන්‍යයන් සමපාත නැහැ. ඔයාලා කියවන්නේ සමහරට මීටර් 2 ඉඳලා. එහෙම නැත්නම් මීටර් 1.5 ඉඳලා. නැත්නම් මීටර් 3 ඉඳලා. ඉතින් ඒ නිසා පුතේ අපි අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ ශුන්‍යයන් සමපාතද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපි කියවන්නේ වැරදි පාඨාංකයක්. නේද? අපි කෑල්ලක් අඩුවෙන් කියවනවා නම් මොකද්ද වෙන්නේ පුතේ? කෑල්ලක් නේද? දැනටමත් පාඨාංකයක් පටන් ගන්නකොටම කියවලා. ඒ කියන්නේ මීටර් 1.5ක් ටේප් එකේ මුල කැඩිලා නම් අපි පටන් ගන්නෙම මීටර් 1.5ක් වැඩියෙන් තියලා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ වෙලාවට දෝෂ ඇති වෙනවා. අපි බලන්න ඕනේ මොකද්ද පුතේ? ශුන්‍යයන් සමපාතද නේද? ශුන්‍යයන්ගේ තියෙනවද කියලා බලන්න ඕනේ උපකරණය. ඊට පස්සේ පුතේ තවත් සමහර වෙලාවට නේද? මේ ශුන්‍යයන් සමපාත කරලා මේ ශුන්‍යයන්ගේ සමපාත වීම අපිට කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලගේ කුස්සියේ තියෙන පුංචි නේද? බර කිරණ තරාදිය ගත්තොත්, අර ස්ප්‍රින් ස්කේල් එක ගත්තොත්, සම්පීඩක තරාදිය ගත්තොත් gedara තියෙන පුතේ ඔකේ ශුන්‍යයක් සමපාත කරන්න තියෙන නොබ් එකක්. අපි ඒකෙන් මොකද කරන්නේ? පාඨාංක ගන්න ඉස්සෙල්ලා ශුන්‍ය සමපාත කරන්න. තවත් උපකරණ වල මේක සමපාත කරන්න බෑ අපට. එතකොට අපි දෝෂය හොයා ගන්න ඕනේ. දෝෂය නිවැරදි කරන්න ශුන්‍යයන් සමපාත කරන්න පුළුවන් උපකරණක් තියෙනවා, බැරි ඒවාක් තියෙනවා. එහෙනම් කොහොම හරි අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් කාරණා ටික නම් බොහොම සරලයි පුතේ. මොනවද? මෙන්න මේ උපකරණ නඩත්තුවේදී සැලකිලිමත් වෙන්න ඕන කාරණා ටික තමයි තියෙන්නේ. මොනවද පුතේ? අනිත් ආයුධ හා උපකරණ වලින් වෙන් කරලා තියාගන්න එක,
සලකුණු නොමැකෙන ලෙස පිරිසිදුව තියාගන්න එක, ඒ වගේම වැටීමෙන් ගැටීමෙන් ආරක්ෂා කරන එක, ඒ වගේම අධික උෂ්ණත්වයේ සීතලෙන් ආරක්ෂා කිරීමත් වැදගත්. නැත්තම් පරිමාණ වෙනස් වෙනවා. ඒ වගේම මල බැඳීමේ හැකියාවක් තියෙන මිනුම් උපකරණයක් නම් පුතේ තෙල් ග්‍රීස් වගේ දේවල් ආලේප කරලා තබා ගැනීමත් වැදගත්. දැන් කොරෝනා නිසා මිනුම් උපකරණ පාඩමේදී මේ කැලිපර් නේද? ඒ වගේම ස්ක්‍රූප්පු ආමාන මේවා සියල්ල අපේ දැන් මල කාලා. මොකද මේ වෙනකොට නැත්තම් මේවා ළමයි අතර ගිහිල්ලා ගොඩක් පාටාංක අරගෙන වැඩ කරලා තියෙනවා. නමුත් දැන් මේවා මල කාලා. ඉතින් අපි දැනගන්න ඕනේ මේවට තෙල් චුට්ටක් දාලා ක්‍රියාකාරී මට්ටමේ තියාගන්න. හරි. එහෙනම් මම ඔය කතා කරේ පුතේ මිනුම් උපකරණවල දෝෂ ගැන කතා කරන පාඩමේදී පුතේ මිනුම් උපකරණවල මේ නඩත්තු කිරීමේ කටයුත්ත. එහෙම නැත්නම් ඒවා පාවිච්චි කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා පිළිබඳ. අපි එහෙමනම් උපකරණ භාවිතයේදී කරුණු සැලකිලිමත් වුණා වගේම පුතේ ඒ උපකරණ කොච්චර අපි නිවැරදිව පාවිච්චි කරා. ඒ වගේම අපි මිනුම් ගැන හොඳ අවබෝධයෙන් ඉන්න කට්ටිය වුණත් ඒ උපකරණ ඉතාම නිවැරදිව හදලා තිබ්බා වුණත් මිනුමේ දෝෂයක් වෙනවා. මෙන්න මේ සිද්ධ වෙන්න පුළුවන් විවිධාකාර වුණු දෝෂ අපි ඊළඟට කතා කරනවා. ඉතින් සරලව නිකන් අපි හිතුවොත් පුතේ මෙන්න මේක ටිකක් ඔලුවට දාගන්න බලන්න පුතේ. දැන් බලන්න අපි ඇත්තටම මේ මැනලා තියෙන්නේ අඩි කෝදුවක් භාවිතා කරලා කඩදාසියක දුර කියලා හිතන්නකෝ. අඩි කෝදුවක් පාවිච්චි කරලා මීටර් කෝදුවක් පාවිච්චි කරලා කඩදාසියක දුර මැනලා තියෙනවා. කඩදාසියක දුර මැනලා තියෙනවා. බලන්නකෝ දැන් පරිමාණ සමපාත වීම. ඔන්න දැන් මෙතන බිඳුව සමපාත කරන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි දෝෂයක් වෙලා. බලන්නකෝ දෝෂයක් වෙලා. අපි පාඨාංකයේ මෙතන රේඛාව දිහා බලලා නේද? මෙතන රේඛාව දිහා බලලා අපි x කියලා පාඨාංකේ ගන්න. ඔන්න එක දෝෂයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හරියටම කඩදාසිය මේ ලා නිල් පාටින් පෙන්ලා තියෙනවා ඔයගොල්ලන්ට. මේ කඩදාසිය හරියටම උපකරණේ කෝදුවේ බිඳුවට සමපාත කරලා ගන්නවා. දැන් හැබැයි අපිට ප්‍රශ්නයක්. මෙතන තියෙන්නේ සෙන්ටිමීටර් එකෙන් එකට. හැබැයි එකෙන් එකට ගත්තට බලන්න මෙතන පුංචි ප්‍රශ්නයක් වෙලා. මොකද්ද ප්‍රශ්නේ? හරියටම රේඛාවක් නැහැ. මෙතන තමයි නිවැරදි තැන. නමුත් රේඛාවක් නැහැ. බලන්නකෝ නේ. රේඛාවක් නැහැ. අපි ගන්නේ 8.5 කියලා. මෙතනත් අපි 8.5 ගන්න. හැබැයි මෙහෙන් මොකද වෙලා තියෙන්නේ පුතේ? හරියටම බිඳුවට සමපාත වෙලා නැහැ. අපි එහෙනම් පුතේ කොච්චර නිවැරදිව මෙන්නත් ඇත්තටම අපි අතින් දෝෂයක් වෙනවද නැද්ද? ඇත්තටම දෝෂයක් වෙනවා. අපි මේ කියන්නේ ඇත්තටම සාපේක්ෂකයක් පුතේ. අපි මිනුමක් උපකරණයකින් මැඩලා මේ කියන්නේ ඒ උපකරණයේ තියෙන සංවේදීකම අනුව, ඒ උපකරණයේ තියෙන කුඩාම මිනුම අනුව යම්කිසි ආසන්න උත්තරයක් විතරයි. exactly correct නෑ කොයි වෙලාවෙවත්. නිවැරදිම නෑ. මොකක් හරි කුඩා හරි දෝෂයක් හිටිනවා. එහෙනම් ඕනෑම මිනුමක මේක තියෙනවා පුතේ 100% අපි හරියටම නිවැරදි මිනුම නෙමෙයි ගන්න. ඉතින් මෙන්න මේ වෙන්න පුළුවන් දෝෂ නේද? නිසා මොකද වෙන්නේ පුතේ? මේ රූප දෙකෙන් ඔයාලට එක පැහැදිලි වෙනවා ඇති. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ පුතේ. පුළුවන් තරම් උත්සාහ කරගන්නේ නිවැරදි මිනුම ගන්න කෙසේ වෙතත් මෙන්න මේ වෙන්න පුළුවන් දෝෂය අවම කරගන්න. ඒක අපි හොඳට දැනගන්න ඕනේ. එහෙනම් අපි උපකරණයකින් මිනුම් ගද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. දෝෂය 100%ක් අපිට නිවැරදි කරන්න බෑ පුතේ. ඒ දෝෂය අවම කරගන්නයි උත්සාහ කරන්නේ. හරි. අපි එහෙනම් බලමු මෙන්න මේ විදිහට අපි දෝෂය අවම කරගන්න අපි අතින් වෙන වැරදි ටික මොනවද කියලා. පුතේ මේ විදිහට අපි අතින් වෙන්න පුළුවන් මිනුම් ගද්දි උපකරණයේ තියෙන වැරද්දක් නිසා, අපි ගන්න ක්‍රමයේ වැරද්දක් නිසා, මෙන්න මේ මොනවා හරි හේතුවක් නිසා වෙන්න පුළුවන් ප්‍රධාන දෝෂ වර්ග පුතේ 3කට බෙදෙනවා. ඔයාලා දන්නවා කරුණු ඉගෙන ගන්න පහසුවට අපි බෙදනවානේ. මේ දෝෂත් අපි ගොඩවල් 3කට බෙදෙනවා. පළවෙනි එක බලන්න මොකද්ද? ඒකාංග දෝෂ. මම පැහැදිලි කරන්නම් මේක. ඊට පස්සේ අපි කියනවා පුතේ තවත් දෝෂ වර්ගයකට අහඹු දෝෂ කියලා. අනිත් එක පරිමාණ කියවීමේ දෝෂ. නිශ්චිත බවක් නැහැ. උපකරණයේ පරිමාණ නිශ්චිත නැහැ. අන්න එතකොට ඇති වෙනවා පරිමාණ කියවීමේ දෝෂයක්. අපි එහෙනම් බලමු පුතේ ප්‍රධාන දෝෂ වලින් මෙන්න මේ ඒකාංග දෝෂයක් කියන්නේ මොකක්ද කියන එක. ඒකාංග දෝෂ. උදාහරණ මම පැහැදිලි කරන්නම් පුතේ. මොකද්ද මේ සිස්ටමැටික් එරර් එකක්? නැත්නම් මිනුමක මිනුම් ගද්දි සිද්ධ වෙන ඒකාංග දෝෂ. රාශියක් තියෙනවා පුතේ. වෙන්න පුළුවන් ඒකාංග දෝෂ රාශියක් තියෙනවා. මම උදාහරණ කියන්නම්. වැරදි පරිමාණ ඇති උපකරණ. වෙන්න පුළුවන් ප්‍රධාන ඒකාංග දෝෂයක් තමයි පුතේ වැරදි පරිමාණ තියෙනවා. ඔයාලා දන්නවා සමහර නේද අඩි කෝදුවක් අත්තත් ඒකේ ප්‍රමිතියක් නැහැ නේද? කවදාකවත් අඩිය කියන එක අර බ්‍රිතාන්‍යයේ මිනුම් කාර්යාලයේ තියෙන අඩියට සමාන නැහැ අපේ ලංකාවේ තියෙන ඒවා නේද? මොකද්ද වෙන්නේ? පරිමාණය වැරදි.
පරිමාණය වැරදි. ඉතින් අපි ගන්න මිනුඹ ගැන කවර කතාවද නේද? පරිමාණය වැරදි පරිමාණ තියෙන උපකරණ තියෙනවා. ඔන්න එහෙනම් එක ඒකාංග දෝෂයක්. ඊට පස්සේ පුතේ මූලාංග දෝෂය. අපි කියවනේ අර සමපාත වෙන කතාවක් පුතේ. සමපාත නොවීමේ දෝෂය. ටේප් පටියේ මුල කැඩිලා. එහෙම නැත්නම් gedara තියෙන අර ස්ප්‍රින්ග් ස්කේල් එකේ, කිචන් ස්කේල් එකේ. එහෙම නැත්නම් අර සම්පීඩන තුලාවේ gedara තියෙන මොකද වෙලා තියෙන්නේ පුතේ? හැමතිස්සෙම නේද? තැටිය තියලා තුල්‍ය කරත් මොකද වෙන්නේ? ග්‍රෑම් 50ක් විතර පටන් ගන්නකොටම වැඩියෙන් කියවන. ඒ වගේ වෙන්න පුළුවන්. අපි ඒවට කියනවා මූලාංග දෝෂ කියලා. එහෙනම් සමපාත නොවීමේ දෝෂ අපිට තිබුණොත් අපි මේක වෙනම කතා කරනවා පුතේ. මූලාංග දෝෂ ගැන උපකරණයක් ගානෙම අපි කතා කරනවා. මූලාංග දෝෂ ඒකත් අයිති වෙන්නේ මොනවටද පුතේ? ඒකාංග දෝෂ වලට. සමපාත නොවීමේ දෝෂය. ඊට පස්සේ පුතේ තවත් උපකරණ තියෙනවා නිවැරදිව නිමව නැහැ. නිවැරදිව නිමව නැත්තම් නේද? ඒ කියන નિયમિત තියෙන්න ඕන විදිහට නිමවලා නැහැ. පරිමාණය වැරදි නෙමෙයි, පරිමාණය හරි නිවැරදිව නිමව නැහැ. එතකොට ක්‍රියාකාරීත්වයේදී මොකද වෙන්නේ? දෝෂ ඇති වෙනවා. ඊට පස්සේ පුතේ අපි විසින් උපකරණය අරගෙන කරන පරිමාණ ගද්දි මිනුම් ගද්දි කරන අපේ තියෙන process එකේ ඒ කියන්නේ අපි විසින් කරන සැලැස්මේ දෝෂ තියෙනවා. අන්න ඒකත් අයිති වෙන්නේ මොකේද? ඒකාංග දෝෂ. පරීක්ෂණ සැකැස්මේ. ඒ කියන්නේ අපි කැලිපරයකින් පාඨාංක ගන්නවා නම් විශේෂයෙන් අපි හිතමුකෝ සරල උදාහරණයක් කියන්නම්කෝ පුතේ. සරල උදාහරණයක් නේද? මොකද්ද? අපි රසායනික තුලාවකින් පාඨාංක ගද්දි තියෙන්න ඕනේ පරිසරේ. අපි සැකැස්ම දෝෂයි නම් අපි එක ගන්නේ ඊටාම අහිතකර පරිසරයක් යටතේ නම් මොකද වෙන්නේ පුතේ? අපේ සැකැස්මේ දෝෂයක් තියෙනවා. උපකරණේ වැරද්දක් නෙමෙයි. අපේ සැකැස්මේ දෝෂය නිසා මොකද වෙන්නේ පුතේ? පාඨාංකේ වැරදි. ඊළඟ එක කලිනුත් කිව්වා මූලාංග දෝෂයට පුතේ අසම්පාත දෝෂ. ඒ කියන්නේ හරියටම වස්තුව එක්ක උපකරණේ සමපාත කරන්න බෑ. සමපාත වෙන්නේ නැහැ හරියටම. ඇදේට හිටිනවා. අඩි කෝදුවකින් කඩදාසියක කෙලවර සමපාත කරන්න උත්සාහ කරද්දී සමපාත වෙන්නේ මෙන්න මේවා අසම්පාත දෝෂ. අනිත් එක තමයි ඔබ දන්නවා පුතේ පරිසර සාධක. නේද? මෙන්න මේ පරිසර සාධකත් එක්ක මිනුම් උපකරණවල පරිමාණ වෙනස් වෙනවා. ඒ නිසා උෂ්ණත්වය ඒ වගේම සුළඟ වගේ පරිසර සාධක මිනුම් ගැනීමේදී අපූර්වට බලපානවා. උදාහරණයක් විදිහට රසායනික තුලාවකින් පාඨාංක ගද්දි පුතේ අපි බැරි වෙලාවත් එකේ අගුල නේද දොර කොටස වහලා තිබුණ නැත්නම් හුළඟටත් එයා සංවේදී. පාඨාංක වැරදි. ඒ විතරක් නෙමෙයි ගෙදර දොරේදී වුණත් කඩසාප්පුවලදී වලත් දැකලා ඇති නේද? ඩිජිටල් බීම් බැලන්ස් එකක් නේද? බැලන්ස් එකක්. තරාදියක් වුණත් අපි දන්නවා සුළඟට ප්‍රතිචාර දක්වනවා. ඉතින් මේ නිසා එවැනි පරිසර සාධක වලින් වෙන බලපෑමත් අපි හඳුන්වනවා ඒකාංග දෝෂ ගොඩට. හරි. අපි ඊළඟට බලමු පුතේ මොනවද මේ අහඹු දෝෂ මිනුම් වලදී ඇතිවන අහඹු දෝෂ කියන්නේ? රැන්ඩම් එරර්. මොකද්ද මේ අහඹු දෝෂයක් කියලා කියන්නේ පුතේ? සරල උදාහරණයක්. ඉස්කුරුප්පු ආමානයකින් නේද? මේ වගේ ඉස්කුරුප්පු ආමානයකින් ඔයාලට ඕනේ වෙනවා කම්බියක විස්කම්බේ මනින්න. කම්බියක විස්කම්බේ මනිද්දී අපි දන්නවා මේ කම්බිය ඒකාකාරව නේද? හරස්කඩේ ඒකාකාරව නිමව නැත්තම් තැනින් තැනට මේකේ විස්කම්බේ වෙනස්. එවැනි අවස්ථාවක අපි කියන මොකද්ද පුතේ? නියදිය ඒකාකාර නැහැ. නියදිය ඒකාකාර නැහැ. ඒ නිසා මොකද වෙන්නේ පුතේ? තහඩුවක ඝනකම කම්බියක විස්කම්බේ වගේ දේවල් මේ වැනි උපකරණයකින් මනිද්දී අපි පාඨාංක රැසක් ගන්න වෙනවා. අරගෙන ඒකේ සාමාන්‍ය අගය ගන්න වෙනවා. නියදිය ඒකාකාර නොවීම කියන දෝෂය අපිට එකෙන් මගහරවා ගන්න පුළුවන්. එහෙනම් අහඹු දෝෂ ගොඩට වැටෙන දෝෂයක් තමයි පුතේ මිනුම් ලබා ගන්නා නියදිය ඒකාකාර නොවීම. ඊළඟට තව අහඹු දෝෂයක් තමයි පුතේ පරිමාණයේ බෙදුම් නිවැරදිව කියවන්නේ. ඒක අපි අතින් වෙන දෝෂයක්. පරිමාණයේ බෙදුම් කියවද්දි වෙන්න පුළුවන් අපිට දෝෂයක්. නේද? අපි වගේ ස්පේන් නැති කෙනෙකුට මේ දෝෂේ තාම වෙන්න පුළුවන් දෙයක්. පරිමාණ බෙදුම් නිවැරදිව නොකියවීම. හරි පුතේ. අපි ඊළඟට බලමු අනිකුත් තුන්වෙනි ආකාරය පුතේ. ඒක ඊටාම විරල අවස්ථාවක්. මොකද්ද? පරිමාණයේ කියවන්නේ යද්දී උපකරණයට ආවේනික පරිමාණ අවිනිශ්චිත බවක් තියෙනවා. ඒක උපකරණේ නිකන් අර අපි කියන්නේ සමහර උපකරණ නිකන් ටියුබ් ලයිට් වගේ කියලා. නේද? එක වෙලාවක හොඳට වැඩ කරනවා අර ගෙදර සමහර ගෙදර අපේ තියෙන ටීවී වගේ. නේද? තට්ටුවක් දාන්න ඕනේ. ටීවී එකේ ඕන් කරනවම අමතරව කොස්සක් හරි පොල්ලක් හරි තියාගන්න ඕනේ. උපකරණයට ආවේනික පරිමාණ දෝෂ තියෙන්න පුළුවන් ඒ වගේ. පැහැදිලිද පුතේ? එවැනි දෝෂ තියෙන උපකරණයක් පරිමාණ අවිනිශ්චිත උපකරණයක් හම්බුනොත් පුතේ අපිට මොකද වෙන්නේ? අපි මනින සියලු මිනුම් වැරදි. මොකද ඒක එක වෙලාවක එකක් පෙන්වන්නේ තවත් වෙලාවක තවත් වෙලා. එතකොට ඒක අපි දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා. ඒකට හේතුව අපි දන්නෙත් නැහැ. කොහොම හරි
ආවේනික යාටම ආවේනික පරිමාණ අවිනිශ්චිත බවක් තියෙනවා එතකොට. ඒක ප්‍රබල දෝෂයක් මිනුම් වල උපකරණ වල දකින්න තියෙනවා. හරි පුතේ. අපි ඊළඟට බලමු පුතේ මෙන්න මේ මිනුම් උපකරණ වල ඇතිවෙන දෝෂ නිමාණය කරන්න. ඒ කියන්නේ මේ ඇතිවෙන දෝෂ අපිට පුළුවන් පුතේ මේක නේද? වළක්වා ගන්න බෑනේ අපිට 100% නේද? අපිට මේක අවම කරගන්න පුළුවන්. අන්නේ අවම කරගන්න නම් අපි මේ දෝෂය නිමාණය කරන්න ඕනේ. ඒ කොච්චරක් වුණාද කියන එක අපි නිමාණය කරන්න ඕනේ පුතේ. නිමාණය කරාට පස්සේ අපිට පුළුවන් ඒ දෝෂය නිවැරදි කරගන්න. ඉතින් එහෙමනම් අපි ඊළඟට චුට්ටක් බලමු පුතේ මොකද්ද මේ දෝෂ නිමාණය කියන්නේ? නේද? වචනේ නිමාණය. නිර්මාණය නෙමෙයි නිමාණය. හරි. පුතේ කොච්චරක් මේකේ නිමාණය කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ දේ චුට්ටක් තේරුම් ගන්නකො පුතේ. අපි දැන් මීටර් කෝදුවක් අපි මීටර් කෝදුවම ගමු මොකද සරලම අපි පාවිච්චි කරන උපකරණයක් නිසා ඒක හැමතිස්සෙම යොදා ගන්න පුතේ. අපි මැනලා මීටර් කෝදුවකින් අපි උත්තරේ කියනවා 184 මිලිමීටර කියලා. 184 මිලිමීටර කියලා කියනවා. හැබැයි අපි දන්නවා මේකෙන් මනින්න පුළුවන් පුතේ කොච්චරක් දක්වද? ඔව් මේකේ මොකද්ද වෙන්න පුළුවන් අවම දෝෂයක් තියෙනවා පුතේ එකක් තමයි මේකෙන් මනින්න අපිට මීටර් කෝදුවෙන් මනින්න පුළුවන් ආසන්න මිලිමීටරයට. ඒ කියන්නේ මේකේ කුඩාම කොටස මිලිමීටරයි. එතකොට මට කියන්න පුතේ 184යි කියලා මැන්නට මොකද්ද වෙන්නේ පුතේ? අපි ඕක ආසන්නව ගත්තනම් මිලිමීටරයට ආසන්නව ගත්තනම් 0.5ක් අඩුවෙන් තියෙන්නත් පුළුවන් ඊට වඩා 187ට වඩා 0.5ක් අඩුවෙන් තියෙන්නත් පුළුවන් 187ට වඩා 0.5 වැඩියෙන් තියෙන්නත් පුළුවන්. එතකොට එහෙනම් අපි 184යි කියලා ගත්තට ඇත්තටම අපි නිමාණය කළොත් කීයක් අතර දෙන්න ඕනේ පුතේ 183.5ත් 184.5ත් අතර පාඨාංකයක් තමයි ඇත්තම අගේ. ඒ නිසා අපි මොකද කරන්නේ පුතේ නිමාණයේදී 184 ධන හෝ ඍණ 0.5 කියලා ලියනවා. ඒක සාමාන්‍ය නිමාණයේදී අපි කරන දෙයක්. කොහොමද එහෙනම් අපි නිමාණය ලියද්දි ලියන්නේ පුතේ නිවැරදි අපි අර මැනලා අපට ආපු එක නිවැරදි නෑ අපි දන්නවා. අපිට පුළුවන් උපරිමයෙන් අපි කරේ. අපි ඊට පස්සේ බලනවා උපකරණයෙන් ගන්න පුළුවන් එයාගේ සංවේදීකම කොච්චරද. මීටර් කෝදුවක් නිසා එයාගේ මනින්න පුළුවන් මිලිමීටර් 1යි. එහෙනම් මිලිමීටර් 1ක් දෝෂයක් වෙන්න පුළුවන්. ඒක කොහොමද? 0.5ක් අඩුවෙන් කියවනවා වෙන්නත් පුළුවන් 0.5ක් වැඩියෙන් කියවනවා වෙන්නත් පුළුවන්. එතකොට අතර පරතරයේ 1 මිලිමීටර්නේ පුතේ. ඒ නිසා දෝෂ නිමානයේදී අපි 184 ධන හෝ ඍණ 0.5 කියලා දානවා. හරි. මෙන්න මේ විදිහට පුතේ දෝෂ නිමානය කරද්දී අපට ඊටාම වැදගත් මිනුම් වල පාවිච්චි වෙන මේ දෝෂ නිමානය සඳහා අපි යොදා ගන්න එක ක්‍රමයක් තමයි පුතේ භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය ගණනය කරන්න. එතකොට පුතේ හොඳට කල්පනා කරන්න භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය කියන්නේ මේ දෝෂයක් නෙමෙයි උපකරණයේ තියෙන. මොකද්ද? මේ දෝෂ නිමානය කරන්න එපැයි අපි. දෝෂය නිවැරදි කරන්න ඕනේ. අන්නේ දෝෂය නිවැරදි කරන්න අපි අඳුරගන්නේ භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය ගණනය කරලා. මේක උදාහරණ කරාට පස්සේ තව පැහැදිලි වෙයි පුතේ. අපි ඊට ඉස්සෙල්ලා බලමු පුතේ නිරපේක්ෂ දෝෂය, භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය කියන මේ වචන තුන හරියට දැනගමු. හරි. ඔයාට හොඳ මීටර් කෝදුවක් දෙනවා. අපි ජර්මනිය වගේ රටක හදපු හොඳ ස්තරම්ම ස්ටෑන්ඩඩ් මීටර් කෝදුවක් දෙනවා. ඔයා මිනුම් ගැන, දෝෂ ගැන, උපකරණ භාවිතය ගැන එක්ස්පර්ට්. හොඳටම දන්නවා මනින විදිය. මම ඔයාට කියනවා ඔයාගේ තාක්ෂණ විද්‍යාගාරයේ දිග පළල මැල්ලා දෙන්න පුතේ මීටර් කෝදුවෙන් කියලා. ඔයා කොහොමද කරන්නේ? ඔයා ලස්සනට ඉරි ඇඳලා නේද? සමහරට පුංචි පැන්සලක් අරගෙන ඉරි ඇඳලා නියමෙටම වැඩේ කරනවා. නියමෙටම වැඩේ කරනවා. කරලා ඔයා මට කියනවා සර් මේක මීටර් 22යි සෙන්ටිමීටර් මෙච්චරයි මිලිමීටර් මෙච්චරක් තියෙනවා කියලා. මම කියනවා හොඳයි පුතේ. ඒ වගේම ඔයා පළල කියනවා මේක පළල මීටර් 6යි සෙන්ටිමීටර් මෙච්චරයි මිලිමීටර් මෙච්චරයි කියලා කියනවා. මම කියනවා හොඳයි පුතේ හරි. හැබැයි පුතේ ඔයා අතින් දෝෂයක් වෙලා. මොකද්ද ඔයා අතින් වෙන්න පුළුවන් දෝෂය කියන්නේ? ඔයා පුතේ මනින හැම මීටරයක් පාසාම මීටර් කෝදුව තියලා මනින හැම මීටරයක් පාසාම ඔයාට වැරද්දක් වෙලා. මොකද්ද වෙලා තියෙන වැරද්ද පුතේ? 1 මිලිමීටරයක් ඔයාට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දන්නවා මීටර් කෝදුවේ සංවේදීතාව කීයද පුතේ? මිලිමීටර් 1යි. එහෙනම් ඔයා මීටර් 18යි ගාන මනිද්දි නේද? මීටර් 22යි ගාන මනිද්දි ඔයා මීටර් කෝදුව 22 පාරක් විතර බිම තියලා
ඒ මැනපු 22 පාරෙදිම ඔයාට මිලිමීටරේ ගානේ දෝෂයක් වෙන්න පුළුවන්. මිලිමීටරේ ගානේ දෝෂයක් වෙන්න පුළුවන්. පුතේ අපි මේකට කියනවා নিরপেক্ষ දෝෂය කියලා. එහෙනම් යම්කිසි මිනුම් උපකරණයක කුඩා මිනුමට සමාන දෝෂයක් අපි කොච්චර එක්ස්පර්ට් වුණත් උපකරණේ කොච්චර ස්ටෑන්ඩඩ් වුණත් වෙන්න පුළුවන්. අන්න ඒ දෝෂයට අපි කියනවා පුතේ নিরপেক্ষ දෝෂය. මොකද්ද নিরপেক্ষ දෝෂය කියන්නේ පුතේ? ඇබ්සොලියුට් එරර් කියන්නේ මොකද්ද? උපකරණයක කුඩාම මිනුමට සමානව ඇතිවිය හැකි දෝෂය. ඒකට අපි নিরপেক্ষ දෝෂය කියලා කියනවා. භාගික දෝෂය කියන්නේ මොකක්ද? අපි මේක චුට්ටක් ගාණක් හදලා බලමු. හරි. පුතේ මෙන්න මේ විදිහට අපි හිතමුකෝ නේද? මේ වගේ වර්නියර් කැලිපරයකින් අපි මිනුමක් ගත්තා යම් කිසි වැඩ කොටසක මිලිමීටර් 21.1 කියලා හිතමු. මේක උඩට කරන්න. ඔව්. කොච්චරද පුතේ? මිනුම 21.1 මිලිමීටර්. নিরপেক্ষ දෝෂය කොච්චරද පුතේ? ඔයා දන්නවා මිලිමීටර් දශම ස්ථානයකට ගණනය කරලා තියෙන්නේ. දශම ස්ථානයකට ගණනය කරලා තියෙන්නේ. එහෙනම් දශම ස්ථාන එකකට ගණනය කරා නම් පුතේ මේකේ කුඩා මිනුම කීයද? මිලිමීටර් 0.1. එහෙනම් මේ උපකරණේ මේ කැලිපරේ කුඩා මිනුම මිලිමීටර් 0.1. එහෙනම් එයාගෙන් වෙන්න පුළුවන් දෝෂයත් කොච්චරද පුතේ? নিরপেক্ষ දෝෂය කොච්චරද පුතේ? 0.1 මිලිමීටර්. අපි හිතමු මේකෙන් නේද? මේ උපකරණයෙන් වෙන්න පුළුවන් භාගික දෝෂය අපි කැල්කියුලේට් කරොත් ගණනය කරොත් කොහොමද වෙන්නේ පුතේ? බලන්න භාගික දෝෂය හොයන්නේ කොහොමද පුතේ? උපකරණයේ নিরপেক্ষ දෝෂය කියන්නේ කුඩා මිනුම ලබාගත් පාඨාංකයෙන් බෙදෙන. කීයද එතකොට උත්තරේ පුතේ? 0.1 mm බෙදීම 21 mm. දැන් ඔයාලට තේරෙන්න ඕනේ පුතේ මෙතන එකම ඒකකය තියෙන්න ඕනේ. එහෙනම් 0.1 mm 21.1 mm වලින් බෙදාම කොච්චරද පුතේ? 0.00477. අපි මේක ආසන්නව මොකද කරන්නේ පුතේ? ඔව්. සාර්ථකාංක නැත්තම් වටේ යනවා. ඔයාලා ඔලෙවල් වල දන්නවා වටේ යන්න නෙමෙයි වටේ යන්න දන්නවා. කොහොමද වටේ යන්නේ? ඔව් මෙතන ආසන්නව 7 තිබ්බොත් ඔයාලා දන්නවා මෙතන මොකද්ද කරන්නේ ඔයාලා? මෙතෙන්ට දශම ස්ථාන 3කට වට යන්න කියලා තිබ්බොත් වටේන හැටි දන්නවා නේද? දෝෂය ප්‍රකාශ කිරීමේදී සාර්ථකාංක එකකට වටේලා උත්තරේ දාන්න. එහෙනම් භාගික දෝෂය කියන්නේ මොකද්ද පුතේ? උපකරණයක කුඩා මිනුම බෙදීම ලබාගත් පාඨාංකය. මොකද්ද පිළිපදින්න ඕන කාරණේ? එකම ඒකකයෙන් තබාගත යුතුයි. භාගික දෝෂයට ඒකක තියනවද? නැත. භාගික දෝෂය කියන්නේ එක්තරා අනුපාතයක්. මොකක්ද ඒ අනුපාතය පුතේ? ලබාගත් පාඨාංකයෙන් කුඩා මිනුම කොච්චර භාගයක්ද කියන එක. තවත් විදිහකින් සිංහලෙන් කිව්වොත්. හරි. එහෙනම් මම හිතනවා අපේ දරුවෝ භාගික දෝෂය ගණනය කරන්නත් දන්නවා. අපි පුතේ ඊළඟට බලමු මොකද්ද? ප්‍රතිශත දෝෂය කියන්නේ මොකද්ද? ඊටාම සරලයි. භාගික දෝෂයේ ප්‍රතිශතාත්මක අගයට අපි කියනවා මොකක් කියලාද පුතේ? ප්‍රතිශත දෝෂය. දැන් ඔයාලා කලින් අර උදාහරණේ නේද? කැලිපරේ පාවිච්චි කරලා 21.1ක් මැනපු එකේ භාගික දෝෂය 0.005යි කියලා හොයාගත්තා. ඒකේ ප්‍රතිශත දෝෂය එහෙනම් කීයද පුතේ? 100න් වැඩි වුණාම 100.5යි. 100.5යි. එහෙනම් පුතේ දැන් ඔයාලා දන්නවා දෝෂ නිමානයේදී වැදගත් වෙන දෝෂ නිමානයක් අවශ්‍යද කියලා අපි තීරණය කරන වැදගත් දෝෂයක් ගණනය කරන ආකාරය. එතකොට මේ දෝෂය අපි ගණනය කරන්නේ දෝෂ නිමානය සඳහා. ඒක හොඳට මතක තියාගන්න. මොනවද මේ ටික? භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය. එහෙනම් ප්‍රතිශත දෝෂය අපි කලින් උදාහරණේ 0.5ක් ආවා. ඒක කොහොමද ප්‍රකාශ කරන්නේ පුතේ? percentage wise. ඒ කියන්නේ 100ට කොච්චරක්ද කියන එක. පුතේ අවසන් කරන්නම් එතනදී ප්‍රතිශත දෝෂයේ කතාව. ලෝකේ පුතේ අපි මේ SI එකක එහෙම නැත්නම් ලෝකයේ සම්මතයක් තියෙනවා පුතේ. මොකද්ද? අපි මිනුමක් ගත්තේ අන්නේ මිනුමේ ප්‍රතිශත දෝෂය 100ට 1 හෝ 1ට වඩා අඩු නම් විතරයි පිළිගන්නේ. 100ට 1ට වඩා ප්‍රතිශත දෝෂය වැඩි වුණොත් පුතේ ඒ මිනුම නිර්වද්‍ය මිනුමක් ලෙස කවුරුත් සලකන්නේ නැහැ. පැහැදිලිද පුතේ? ඒ නිසා දෝෂ නිමානයේදී මෙන්න මේ සීමාව වැදගත්. මොකද්ද සීමාව පුතේ? ප්‍රතිශත දෝෂය 100ට 1 හෝ 1ට වඩා අඩු විය යුතුයි. 1ට වඩා අඩු විය යුතුයි. එහෙම වුණොත් විතරයි දෝෂය නිවැරදි වෙන්නේ. අපි එහෙමනම් පුතේ මෙන්න මේ දෝෂ නිමානයේදී වැදගත් වෙන මේ භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය කොහොමද ගණනය කරන්නේ කියලා උදාහරණ කීපයක් ඇසුරෙන්
අපි පැහැදිලි කරගමු පුතේ. අවසාන වශයෙන් එහෙනම් මතක් කරගන්න නැවතත් භාගික දෝෂය කියන්නේ මොකද්ද පුතේ? උපකරණයක කුඩාම මිනුමයි ලබා ගන්නා ලද පාඨාංකයත් අතර අනුපාතය. සමීකරණයක් විදිහට අපේ දරුවෝ කැමති භාගික දෝෂයේ සමානයි උපකරණයේ කුඩාම මිනුම බෙදීම උපකරණයෙන් ලබාගත් පාඨාංකය. ප්‍රතිශත දෝෂය කියන්නේ මොකද්ද පුතේ? ලබාගත් භාගික දෝෂයේ ප්‍රතිශත අගය. ඒක අපේ අය කැමති සමීකරණයක් විදිහට නම් කොහොමද පුතේ සමීකරණයක් විදිහට අපි ලියන්නේ? ඔව්. කොහොමද? ප්‍රතිශත දෝෂයේ සමානයි මිනුම් ලබාගත් උපකරණයේ කුඩා මිනුම බෙදීම උපකරණයෙන් ලබාගත් පාඨාංකය වැඩි කිරීම 100. තවත් විදිහකින් කිව්වොත් භාගික දෝෂයේ වැඩි කිරීම ප්‍රතිශත දෝෂය. නේද? භාගික දෝෂයේ වැඩි කිරීම 100. හරි. එහෙමනම් තව වැදගත් කාරණයක් අපි කිව්වා. මේක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. නිවැරදි වෙන්න නම් මිනුමක් දෝෂ නිමානයක් නොකරන්න නම් අනිවාර්යෙන් ප්‍රතිශත දෝෂය 100ට වඩා නේද? 100ට වඩා අඩු වෙන්න ඕනේ. එකට වඩා වැඩි නම් ඒක දෝෂයි. එකට වඩා අඩු වෙන්න ඕනේ. එක හෝ එකට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. අපි එහෙමනම් පුතේ පුංචි උදාහරණයක් පැහැදිලි වෙන්නත් එක්ක අපි හිතමු අපි යොදාගත්ත නේද? මිනුම් ගන්න අපි යොදාගත්ත මිනුම් උපකරණයේ කුඩා මිනුම 0.1 කියලා. මේක කැලිපරයක්. මේ කැලිපරයේ කුඩා මිනුම 0.1 mm කියලා අපි හිතමු. 0.1 mm නම් මම මේ කැලිපරේ පාවිච්චි කරලා පුතේ මෙන්න මිනුම් 4ක් අරන් තියෙනවා. මොනවද මේ මිනුම් 4? 124.2ක් මැනලා තියෙනවා. 2.42 සෙන්ටිමීටර් මැනලා තියෙනවා. 0.52 සෙන්ටිමීටර් මැනලා තියෙනවා. 9.1 මිලිමීටර් මැනලා තියෙනවා. මට දැන් හොයලා කියන්න මේ වගේ ප්‍රතිශත දෝෂය මොනවද කියලා. ඒ වගේම මට හොයලා කියන්න පුතේ මේ මිනුම් 4න් අපි මේ ගත්ත පාඨාංක 4න් පුතේ නිර්වද්‍ය කවුද නිර්වද්‍ය නොවන්නේ කවුද කියලා. හරි. අපි එහෙමනම් මේක චුට්ටක් ගණනය කරලා බලමු. මේ අගයන් ගණනය කරලා බලමු පුතේ. මේ විදිහට අපිට ගණනය කරන්න පුළුවන්. අපි පළවෙනි එක ගමු චුට්ටක්. මේ විදිහට අපි දන්නවා පළවෙනි එක කොච්චරද තිබුණේ පුතේ? ඔව් පළවෙනි කොටස අපි හදමු. පාඨාංකය තිබුණේ කීයද? ඔව් 124.2යි. අපි පැත්තක ලියනවා කුඩා මිනුම කොච්චරද පුතේ? ඔව් කුමී කියලා අපි ලියමු. කුඩා මිනුම 0.1 මිලිමීටර්. මේ ගානේ කොටස් සියල්ලට. පළවෙනි එකේ අපි ප්‍රතිශත දෝෂය ගණනය කරනවා. ප්‍රතිශත දෝෂය නේද? ප්‍රතිශත දෝෂය ගණනය කරනවා. ප්‍රතිශත දෝෂය සමානයි කීයද පුතේ? කුඩා මිනුම 0.1 mm. 0.1 mm. බෙදනවා ලබාගත් පාඨාංකය. කීයද පුතේ ලබාගත් පාඨාංකය? ඔව් 124.2යි. 124.2 mm. 124.2 mm. මේක වැඩි කරනවා කීයෙන්ද පුතේ? වැඩි කරනවා අපි 100. 100ෙන් වැඩි කරනවා. උත්තරේ සුළු කරාම එනවා කීයද පුතේ බලන්න. ආසන්නව දශම ස්ථාන 3කට වගේ වැටෙව්වොත් අපි එනවා උත්තරේ කීයද පුතේ? 0.0 කීයද? 0.81. 0.081. කීයද එහෙනම් ප්‍රතිශත දෝෂය පුතේ? 100.081. මට කියන්න දැන් මේක නිවැරදිද? මේ මිනුම නිවැරදිද? ඔව්. ඇයි නිවැරදි කියන්නේ පුතේ? ප්‍රතිශත දෝෂයේ 100ට වඩා අඩුයි. ඒ නිසා මේ ගත්ත මිනුම නේද? අපි ගත්ත මිනුම කීයද පුතේ? මේ කැලිපරේ පාවිච්චි කරලා මැනපු 124.2 mm කියන පාඨාංකය නිවැරදි කියලා අපි පිළිගන්නවා. නිවැරදි කියලා පිළිගන්නවා. මම හිතන්නේ පැහැදිලි. හරි. අපි දෙවෙනි උදාහරණයට යමු පුතේ. දෙවෙනි උදාහරණයට අපි යමු. දෙවෙනි උදාහරණය අපි මේ විදිහට ගමු. දෙවෙනි උදාහරණය පැහැදිලි කරොත් කීයද පුතේ ප්‍රතිශත දෝෂය ගණනය කරන්න තිබ්බේ 12. කොච්චරද පුතේ? ඔව් 12.42 කීයද පුතේ ගණනය කරන්න තිබ්බේ අපිට? ඔව් අපිට හොයන්න තිබුණේ මිලිමීටර් 2.42 කියලා හිතන්නකෝ. දෙවෙනි එක චුට්ටක් බලන්නකෝ ස්ලයිඩ් එකට ගිහිල්ලා කීයද? 2.42 සෙන්ටිමීටර්. මිලිමීටර් කොච්චරද? 24.2යි. 2.42 cm. හරි. එහෙනම් මතකයි 2.42. ඔන්න දෙවෙනි ගාන අපි හදනවා.
ප්‍රතිශත දෝෂය සමානයි ප්‍රතිශත දෝෂය සමානයි පාඨාංකය. මොකද්ද? කුඩා මිනුම 0.1යි ඒකටත් කුඩා මිනුම 0.1යි ලබාගත් පාඨාංකය. කීයද පුතේ ලබාගත් පාඨාංකය? මතකයිනේ කීයද? 2.42 සෙන්ටිමීටර් තියෙන්නේ. අපි දැන් ආදේශ කරන්න ඕනේ මොකෙන්ද? කුඩා මිනුම මෙහෙම තියෙන නිසා අපි ආදේශ කරන්න ඕනේ එක මිලිමීටර් කරලා. මිලිමීටර් කරොත් කීයද පුතේ? 24.2 මිලිමීටර්. අපි එහෙනම් මිලිමීටර් කරලා ආදේශ කරනවා 24.2 මිලිමීටර් කියලා. ප්‍රතිශත දෝෂය හොයන්න අපි වැඩි කරනවා කියන්නද පුතේ? 100න් වැඩි කරනවා. 100න් වැඩි කරනවා. කීයක් එයිද උත්තරේ? ඔව් උත්තරේ කීයක් එයිද පුතේ බලන්න සුළු කරලා. උත්තරේ සුළු කරාම එනවා කොච්චරද පුතේ? ආසන්නව උත්තරේ සුළු කරාම එනවා 0.41. 0.0 සුළු කරලා බලන්න. මෙතන උත්තරේ ගැන නෙමෙයි මට වැදගත් වෙන්නේ පුතේ. මෙන්න මේක නිවැරදිද කියලා අවබෝධය ගන්න. හරි. එහෙනම් අපි දන්නවා මොකද්ද වෙන්නේ පුතේ? මේ පාඨාංකයේ ප්‍රතිශත දෝෂයේ 100.41යි. ඒ කියන්නේ එකට වඩා අඩුයි. ඒ නිසා නේද? සෙන්ටිමීටර් 2.42 කියලා ඔයාලා ගත්ත පාඨාංකය නිවැරදි. පාඨාංකය නිවැරදි. හරි. එහෙනම් දෙවෙනි ගානත් ඔන්න අපි සුළු කරලා දැම්මු. නේද? දෙවෙනි ගානත් අපි සුළු කරා. අපි බලමු පුතේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන අපි හදමු. තුන්වෙනි ගාන හදමු. මොකද්ද තුන්වෙනි ගානේ තිබුණු දත්තේ පුතේ? සෙන්ටිමීටර් තිබුණේ. ආයෙත් පරිස්සම් වෙන්න. සෙන්ටිමීටර් 0.52. එහෙනම් මිලිමීටර් කීයද පුතේ? 5.2 මිලිමීටර් නේද? 5.2 මිලිමීටර්. 5.2. අපි එහෙනම් ප්‍රතිශත දෝෂය හොයමු පුතේ. තුන්වෙනි ගානේ. තුන්වෙනි ගානේ ප්‍රතිශත දෝෂය හොයමු. මෙන්න තුන්වෙනි ගාන. ප්‍රතිශත දෝෂය සමානයි ප්‍රතිශත දෝෂය සමානයි කුඩා මිනුම 0.1 mm නේද? 0.1 mm බෙදීම පාඨාංකය. කීයද පුතේ පාඨාංකය උනේ? පාඨාංකය උනේ සෙන්ටිමීටර් 0.52. මිලිමීටර් නම් 5.2 නේද? 5.2 මිලිමීටර්. 5.2 මිලිමීටර්. වැඩි කරනවා 100. කීයද උත්තරේ එන්නේ? උත්තරේ එයි බලන්න සුළු කරලා පුතේ. මොකක් වෙයිද? උත්තරේ එනවා කීයද පුතේ? 1 දශම ගානක් එනවා ඇති නෑ. කීයද දෙන්නේ බලන්න. හදලා බලන්න පුතේ. 1.9ක් එනවා. ඔව්. 1.9යි 100. දැන් මොකද හිතෙන්නේ උත්තරේ ගැන? උත්තරේ හරි. කිසි දෝෂයක් නැහැ. මැන්නත් හරි. හැබැයි මේ මිනුම කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද්ද පුතේ ඒකට හේතුව මේ මිනුම පිළිනොගන්න? ප්‍රතිශත දෝෂය 100ට වඩා වැඩි. එකට වඩා වැඩි නිසා මේක නිවැරදි මිනුමක්සේ කවුරුත් සලකන්නේ නැහැ. එහෙනම් අපි අර කියපු 0.1 mm කුඩා මිනුමක් සහිත කැලිපරේ පාවිච්චි කරලා පුතේ සෙන්ටිමීටර් 0.52ක් මැනපු මේ පාඨාංකය නිර්වද්‍ය නැහැ. නිර්වද්‍ය නැහැ. ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. පැහැදිලි ඇති. හරි. අවසාන උදාහරණෙත් කතා කරමු පුතේ. අවසාන උදාහරණෙත් කතා කරමු. අවසාන උදාහරණේ බලන්න. හතරවෙනි උදාහරණේ කීයද පුතේ තිබුණේ? ඔව් හතරවෙනි උදාහරණේ බලන්න කීයද තිබුණේ කියලා. හතරවෙනි උදාහරණයට අපි හතරවෙනි උදාහරණේ චුට්ටක් බලන්න පුතේ කීයද තිබුණේ කියලා. 9.1 mm මිලිමීටර් 9.1. අපි එහෙනම් ප්‍රතිශත දෝෂය ගණනය කරමු හතරවෙනි ගානේ. ප්‍රතිශත දෝෂය නේද? ප්‍රතිශත දෝෂය සමානයි කුඩා මිනුම 0.1 mm පාඨාංකය ඔබ දන්නවා කීයද පුතේ? 9.1 mm 9.1 mm ගුණ කිරීම 100. ගුණ කිරීම 100.
උත්තරේ කීයක් එයිද? ඔව්. උත්තරේ 1.1ක් එනවා. උත්තරේ 1.1ක් එනවා ප්‍රතිශත දෝෂය. උත්තරේ හරි. උත්තරේ හරි වුණාට මිනුම හරි නෑ. මොකද්ද හේතුව පුතේ? අපි නේද? අපි අර කියපු 0.1 m කුඩා මිනුමක් සහිත කැලිපරේ පාවිච්චි කරලා මිලිමීටර් 9.1ක් මැන්නාම අපට ප්‍රතිශත දෝෂය 1.1ක් ආවා. ඒ නිසා දෝෂය වැඩි නේද? පිළිගන්නේ නැහැ. ඒ නිසා එහෙනම් 9.1 mm කියලා ගත්ත පාඨාංකය අපි පිළිගන්නේ නැහැ. ඒක දෝෂ සහිත. මම හිතන්නේ ප්‍රතිශත දෝෂය ගැන ඔය අවබෝධය ලැබෙන්න ඇති ඔබට දැන් නේද? ප්‍රතිශත දෝෂය පිළිබඳ පුංචි ගණන් ටිකක් හදලා මම කිව්වා. ඉතින් ඒ නිසා විභවගත ප්‍රශ්න පත්‍රය අපි අවුරුදු වල අහලා තියෙන පුතේ දෙවාරයක විතර ප්‍රතිශත දෝෂය පිළිබඳ. හරි. අපි එහෙමනම් ප්‍රතිශත දෝෂය පිළිබඳ මූලික අවබෝධයක් ගත්තා පුතේ. මිනුමක් නිවැරදි වෙන්න මොනවද වෙන්න ඕනේ? ප්‍රතිශත දෝෂය කොහොමද තියෙන්න ඕනේ කියලා. දැන් හොඳ දරුවාගේ මෙන්න මේ පුංචි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුතේ. එහෙනම් මට කියන්න ඔයාලා මීටර් කෝදුවක් පාවිච්චි කරලා පාඨාංක ගත්තොත් පුතේ. ඒකේ කුඩා මිනුම 1 mm කියන්න දන්නවා පුතේ. එහෙනම් මට කියන්න මීටර් කෝදුවක් පාවිච්චි කරලා පුතේ දෝෂයක් නැතුව මනින්න පුළුවන් කුඩාම දුර කොච්චරද? සෙන්ටිමීටර් 10යි. මේක අරගෙන බලන්න ගණනය කරලා සෙන්ටිමීටර් 10ට වඩා චුට්ටක් හරි අඩු වුණොත් ප්‍රතිශත දෝෂය පුතේ 100ට වඩා වැඩි වෙනවා. 100ට වඩා වැඩි වෙනවා. ඒ නිසා එහෙනම් අපි මීටර් කෝදුවක් පාවිච්චි කරලා පුතේ මනිනවා සෙන්ටිමීටර් 2ක් මැන්න හැකි එකක් මැන්න හැකි. හැබැයි මැන්නට පිළිගන්න බෑ අපට. ඒ නිසා අර මං කලින් කියපු උදාහරණය. ඔය අර බිල්ඩින් එකේ දිග මැන්නේ. එහෙනම් සෙන්ටිමීටර් 10ට වඩා නේද? වැඩිපුර කියෙව්වොත් මොකද වෙන්නේ පුතේ? සෙන්ටිමීටර් 10ට වඩා වැඩිපුර කියෙව්වොත් අවුලක් නැහැ. 10ට වඩා අඩු දුරක් මීටර් කෝදුවෙන් කියෙව්වොත් ප්‍රතිශත දෝෂයේ 100ට වඩා වැඩි වෙනවා. හරි. අපිට එහෙනම් නිතර එන දෙයක් තමයි ගණනය කිරීම වලට එන දෙයක් තමයි පුතේ මෙන්න මේ තැන. හරි. අපි එහෙමනම් පුතේ දැන් ගොඩක් කරුණු දන්නවා. දෝෂ ගැන ගොඩක් කරුණු ඉගෙන ගත්තා. නේද? දෝෂ නිමාණයට අවශ්‍ය වෙන ප්‍රතිශත දෝෂ භාගික දෝෂය හොයන හැටි ගැන දැනගත්තා. එහෙනම් දැන් අපිට තේරෙනවා පුතේ යම්කිසි වැඩ කොටසක හැඩය විතරක් බලලා නෙමෙයි. නේද? වැඩ කොටසක තියෙන මේ මනින්න තියෙන මිනුම ගැන මුලින්ම අපට අදහසක් ගන්න පුළුවන්. ඒ අදහසක් අරගෙන ඒකට ගැළපෙන යෝග්‍ය මිනුම් උපකරණේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ යෝග්‍ය මිනුම් උපකරණය තෝරද්දි පුතේ අපි සැලකිලිමත් වෙන්න ඕන උපකරණේ කවුරු ගැනද පුතේ? උපකරණේ කුඩා මිනුම ගැන සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මේ හැම උපකරණයකම මනින්න පුළුවන් කුඩා මිනුම මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕන. ඒ යටතේ පුතේ කැලිපරයක කුඩා මිනුම ගැන අපට අවබෝධය තියෙන්න ඕන. ස්ක්‍රූප් ආමානයක කුඩා මිනුම ගැන අවබෝධය තියෙන්න ඕන. චලන් වීක්ෂයක් මේනේ අපිට තියෙන සෙට් එක. අපිට ගෝලමානේ නෑ පුතේ. ඒකයි මම ඒක වෙනම පාටකින් දාලා තියෙන්නේ. තෙදඩු තුලාවේ දැනගන්න ඕන. විරාම ඔරලෝසුවේ දැනගන්න ඕන. ඩිජිටල් ස්ටොප් වොච් එක නැත්නම් සංඛ්‍යාංක විරාම ගටිකාවක මොකද්ද? කුඩා මිනුම අපි දැනගන්න ඕන. මෙන්න මේ හැම එකකම කුඩා මිනුම් පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. සරල උදාහරණයක්. මෙතන නැති ඒවත් දැනගන්න ඕන. ඒ කියන්නේ තෙදඩු තුලාවක කුඩා මිනුම 0.1 ග්‍රෑම් නම් සිව් දඬු තුලාවක 0.01 ග්‍රෑම් කියන එක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ පුතේ. ඒ නිසා අපි ඔයාලට දුන්නු දෙවැනි එක්සර්සයිස් එකේ පළවෙනි එක්සර්සයිස් එකේ මේ සියලු මිනුම් උපකරණ කුඩා මිනුම් පිළිබඳ පුතේ විමසලා තියෙනවා. අපි එහෙනම් ඊළඟට බලමු පුතේ යෝග්‍ය මිනුම් උපකරණයක් අපි තෝරද්දී නේද? මේ මිනුම් උපකරණවල පරිමාණ ගැන පුංචි අවබෝධයක් අපි ලබා ගන්න ඕනේ පුතේ. දැන් අපි භාගික දෝෂ ප්‍රතිශත දෝෂ හෙව්වේයි පුතේ දෝෂ නිමාණය කරන්න. දෝෂ නිමාණය කරන්න මූලිකව බලන්න ඕනේ කාරණේ මොකද්ද පුතේ? මිනුම් උපකරණයක කුඩා මිනුම. කුඩා මිනුම් ටික අපි මතක තියාගන්නම වෙනවා. අපිට බහුවර්ණවලදී මේක දෙන්නේ නැහැ. අපි දැනගෙන ඉන්න ඕනේ. පුතේ ඒක හරි. අපි ඊට පස්සේ චුට්ටක් බලමු නේද? මේ මිනුම් උපකරණ එකින් එකට අපි යනවා. ඒ යන්නේ ඉස්සලා පුතේ ප්‍රධාන වශයෙන් මිනුම් උපකරණවල මේ පරිමාණ තියෙන්නේ කොහොමද කියලා බලමු. ඔයාලා දකින මිනුම් උපකරණ රැසක සරල රේඛීය පරිමාණ තියෙනවා. ඔයාලා මේ දකින මීටර් කෝදුව, මිනුම් පටිය නේද? එහෙම නැත්නම් මේ වගේ උෂ්ණත්වමානයක්, රසදිය උෂ්ණත්වමානයක්, තෙදඩු තුලාවක් මේව ගත්තාම ඔයාලට පේනවා මේ වගේ තියෙන්නේ මොන වගේවද පුතේ? සරල රේඛීය පරිමාණ. ඒ වගේම ඔයාලා දකින තවත් මිනුම් උපකරණ වල පුතේ
මූලික හැඳින්වීමක් වශයෙන් අපි මේවා දැනගන්න ඕනේ. වෘත්තාකාර පරිමාණ තියෙනවා. අපි මේ දකින නේද ගෝල් මේ තියෙන කෝණමානය. ඊට පස්සේ විරාම ගටිකාවක්. තව අපිට වර්ණාවලි මානය ගැන කියන්න තියෙනවා. මෙන්න මේ වර්ණාවලි මාන වාගේ ගත්තාම මොනවද තියෙන්නේ පුතේ? වෘත්තාකාර පරිමාණ. එහෙමනම් මිනුම් උපකරණ වල මෙන්න මේ පරිමාණ පිළිබඳත් අපට අවබෝධය තියෙන්න ඕනේ පුතේ. අවබෝධය තියෙන්න ඕනේ. හරි. ඒකම කුඩා දුර ප්‍රමාණ මැනීම ගැන කතා කරලා මම මෙතනින් මේ කොටස අවසන් කරන්නම් පුතේ. කුඩා දුර ප්‍රමාණ දිග ප්‍රමාණ මනින්ද ප්‍රධාන වශයෙන් පුතේ ශිල්ප ක්‍රම දෙකක් අපි පාවිච්චි කරනවා. ඒ ශිල්ප ක්‍රම දෙක තමයි මොකද්ද පුතේ? වර්ණීය මූලධර්මය නැත්නම් වර්ණීය පරිමාණ මූලධර්මය, අනිත් එක රේඛීය සහ වෘත්ත පරිමාණ මූලධර්ම නැත්නම් රේඛීය හා වෘත්ත පරිමාණ ක්‍රමය කියන එක. හරි. දැන් අද දවසේ නේද මේ වීඩියෝ එකෙන් කරපු ටිකේ පුංචි සාරාංශයක් ගෙන આવොත් පුතේ මිනුමක වෙන්න පුළුවන් දෝෂ මොනවද කියන එක අපි කතා කරේ. ඒ දෝෂ ගැන කතා කරද්දී ඔබ දැක්කා ඒකාංග දෝෂ, අහඹු දෝෂ, පරිමාණ කියවීමේ දෝෂ ගැන කතා කරා. ඊට පස්සේ දෝෂ නිමානය ගැන කතා කරා. දෝෂ නිමානයේදී ඊටම වැදගත් වෙනවා භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය ගණනය කරන්න කියලා. අපි මේ දෙක ගණනය කරලා තීරණය කරන්නේ මොකද්ද පුතේ? යෝග්‍ය මිනුම් උපකරණය තීරණය කරනවා. යෝග්‍ය මිනුම් උපකරණය තීරණය කරන්නම් මම කිව්වා ඔයාලට මොකද්ද පුතේ? හැම මිනුම් උපකරණයකම කුඩා මිනුම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒ එක්කම මම ඊළඟට අපට මිනුම් උපකරණයෙන් උපකරණයට යන්න ඉස්සෙල්ලා චොට්ටක් මේ මිනුම් උපකරණවල පරිමාණ දෙක ගැන කිව්වා. මොනවද මේ පරිමාණ දෙක පුතේ? සරල රේඛීය පරිමාණ සහ වෘත්තාකාර පරිමාණ. ඒ එක්කම මම ඊළඟට කැලිපරේට යන්න ඉස්සරලා පුතේ මේ දිග මනින උපකරණ ගැන කතා කරන්න හදාන්නේ. කුඩා දුර මනින උපකරණ වලදී පාවිච්චි වෙන මූල ධර්ම නැත්නම් ශිල්ප ක්‍රම දෙකක් ඔයාලට කියලා තියෙනවා. ඒ දෙක තමයි වර්ණීය පරිමාණ මූල ධර්මය සහ රේඛීය වෘත්ත පරිමාණ මූල ධර්මය. ඉතින් මේ මූල ධර්ම දෙක පාවිච්චි වෙන උපකරණ ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඒ යටතේ පුතේ ඔයාලට වර්ණීය කැලිපරය, ඊට පස්සේ චලන වීක්ෂය, ස්ක්‍රූප් ආමානය, මෙන්න මේ උපකරණ, තෙදඩු තුලාව, විරාම ගටිකාව, මේ කියන උපකරණ ගැන එකෙන් එකට කතා කරනවා. එතනදිත් ඉස්සෙල්ලාම අපි දුර මනින්න පාවිච්චි වෙන කැලිපරය සහ ස්ක්‍රූප් ආමානය ගැන මුල්ම අවධානය යොමු කරනවා පුතේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් වර්ණීය කැලිපරය සහ ස්ක්‍රූප් ආමානයේ මෙන්න මේ මූල ධර්ම දෙක යෙදෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකට උනන්දුවෙන් සම්බන්ධ වෙන්න මෙයත් එක්ක